සියලු දෙනාටම සුබෝදෑසන. අපි අද දවසේ බලමු අපේ නිර්මාණය කරන්න යන වෙබ් පිටුවකට ඡායාරූපයක් ඇතුළත් කරගන්නවා නම් කොහොමද ඒවා කරගන්නේ කියන එක. ඉතින් මෙතනදී අපිට තියෙන HTML වල විශේෂ ටැග් එකක් image කියලා. හරිද? image කියලා ටැග් එකක් අපිට තියෙනවා. මේ image කියන ටැග් එක භාවිතා කරලා අපිට පුළුවන්කම තියෙනවා HTML ලේඛනයක් ඇතුළට ඡායාරූපයක් ඇතුළත් කරගන්න. එතකොට මේ HTML වල image tag එක ගැන කතා කරද්දී ඒකේ තියෙනවා දැන් ඔයාලට මතක ඇති ගිය සතියේත් මම කිව්වා font tag එක ගැන මම ඔයගොල්ලන්ට කිව්වා අන්තිම පාඩමේ. font කියන tag එක භාවිතා කරද්දී ඔයාලට මතකද අර අපි මෙන්න මේ විදිහට විශේෂ මේ attributes තිබුණා ඒකේ. හරි face එක ඒක font එකට color එකක් දුන්නා. මතකයි නේද? ඒ වගේ ඒ කියන්නේ මේ tag එකක් ඇතුලේ ඒකටම ආවේනික උපලක්ෂණ තියෙනවා. ඔන්න ඔය වගේ images වලත් තියෙනවා මේ img කියලා තමයි මේ tag එක හඳුන්වන්නේ. හරිද? මෙන්න මේ විදිහට attributes කීපයක්ම ඒකෙත් තියෙනවා. හරි? යන්නේ ඒව ගැන තමයි අපිට ටිකක් අවධානය යොමු කරන්න ඕනේ වැඩියෙන්ම. ඊළඟට තව වැදගත්ම දෙයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මෙන්න මේක ගැන උගක් සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රවල බහුවර්ණ වලට අහනවා වඩාත් නිවැරදිම ටැග් එක මොකක්ද කියන එක. ඒ කියන්නේ නිවැරදි ටැග් එක මොකක්ද කියලා අහනවා. ඉතින් ඔයාලා papers නිරීක්ෂණය කරොත් සමහරවිට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම අවුරුදු කිහිපයකම අහලා තිබුණා. image කියන tag එක දුන්නාට පස්සේ ඒකට අදාළ කරන නිවැරදිම tag එක මොකක්ද කියන එක. img කියලා මේ tag එක දීලා දිනවා එක උත්තරයක් හැටියට බහුවර්ණවල. image කියලා tag එකක් දීලා තියෙනවා. හරිද? ඒ කියන්නේ එකක් දෙනවා මේ විදිහට img කියලා. තව උත්තරයක් දෙනවා මේ විදිහට image කියලා. තමයි හරි මේක මොකද්ද? මේක තමයි නිවැරදි උත්තරේ img කියන එක. ඉතින් මේ දෙකක් දෙනවා පටලවලා ඔයාලව චුට්ටක් බලන්න හරි උත්තරේ ලකුණු කරනවාද කියන එක. ඉතින් img කියන එක තමයි අපි image කියන එකේ භාවිතා කරන tag එක. හරි? එහෙමනම් අපි බලමු මේකේ තියෙන attributes මොන වගේද කියන එක. පළවෙනියටම තියෙනවා src කියලා tag එකක් මේ attribute එකක්. මේකට අපි කියන්නේ source කියලා. එහෙම නැත්නම් උපලක්ෂණය කියලා අපි මේක හඳුන්වනවා. මේ මූල ප්‍රභවය. හරිද? පළවෙනියටම තියෙනවා tag එකක් src කියලා අපි මේක හඳුන්වන්නේ මොකක් විදියටද? ඒ කියන්නේ මේ පින්තූරයක් අපි කොහෙන්ද ගන්න කියන එක. ඒ කියන්නේ දැන් ඔයාලගේ කම්පියුටර් එකක යූස් කරලා තියෙනවා නම් පික්චර් එකක් ඔයාලා දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනේ. උදාහරණයක් හැටියට අපි හිතමුකෝ ඩෙස්ක්ටොප් එකේ සේව් කරන්න යන්නේ කියලා. එතකොට ඩෙස්ක්ටොප් එකේ සේව් කරලා තියෙන පින්තූරයක් අරගෙන අපි අපේ වැඩේ කරන්න හදනවා. එතකොට ඒ තියෙන පාත් එක කොහෙද? මේ source කියන එකෙන් දෙන්නේ ඒකයි. src කියලා එකෙන් හඳුන්වන්නේ ඒකයි. හරිද? එතකොට alternative එහෙම නැත්නම් alt කියලා තව උපලක්ෂණයක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? දැන් ඔයාලගේ HTML ලේඛනය මෙන්න මේ විදිහට ඒ નિયમિત ලිපිනය ලබා දුන්නා. මේක තියෙන්නේ මේ කම්පියුටර් එකේ මෙන්න මේ ලොකේෂන් එක දුන්නා. දැන් බැරි වෙලාවල් ඔයාලගේ අතින් ඒක ඩිලීට් වුණා නම් මේ පික්චර් එක ඔයාලා වෙන තැනකට කොපි කරා හරි එම කියන්නේ මූව් කරා හරි ඒක ඩිලීට් කරා හරි එහෙමනම් මොකද වෙන්නේ? අන්න ඒ වගේ වෙලාවට එතකොට මේ ඉමේජ් එක නැති නිසා සාමාන්‍යයෙන් එතන යම්කිසි කතිර ලකුණකින් පෙන්නනවා මේ ඉමේජ් එක මෙතන නැහැ කියලා. අන්න එහෙම වෙලාවට alternative text එකක්. ඒ කියන්නේ විකල්පයක් පෙන්වන්න පුළුවන් විකල්ප text එකක් පෙන්වන්න පුළුවන්. මොකක් හරි අර හිස්ස තියනවට වඩා එහෙම නැත්නම් මේ red cross එකක් තියනවට වඩා. එතකොට width height කියලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද picture එක HTML page එකේ display කරන්න ඕන දිග පළල උස එක සඳහන් කරනවා. එතකොට මෙතන මෙහෙම දෙන්න ආකාර දෙකකට දෙන්න පුළුවන්. එකක් තමයි pixels ආකාරයෙන් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණ page එකේ ඔයාලගේ web page එකේ ප්‍රතිශතයක් හැටියට දෙන්නත් පුළුවන්. හරි? ඊට පස්සේ picture එක වටේ border එකක් දාන්න පුළුවන්. attribute එක මේ තියෙනවා border කියලා. alignment එක අපිට හදන්න පුළුවන්. පින්තූරය page එකේ කොහාද
කොහාටද අපි තියන්න ඕනේ කියන එක. හොඳයි අපි දැන් එක්සැම්පල් එකක් තියෙනවා. අපි ඒක try out කරලා බලමු එහෙනම්. මම මේ සඳහා යොදා ගන්නවා notepad++ කියන එක. එතකොට අපි මේ සඳහා දැන් මුලින්ම මේක සේව් කරගන්න ඕනේ HTML ලේඛනයක් විදියට. ෆයිල් save as මම මේක සේව් කරගන්නවා ශ්‍රී ලංකා image කියලා මම මේක නම් කරලා මම මෙතනින් extension එක දෙනවා hypertext markup language file එකක් විදියට right හොඳයි එතකොට දැන් මේක HTML file එකක් විදියට save වෙන නිසා දැන් අපි ඉස්සෙල්ලාම HTML tag එක ගහනවා ඊට පස්සේ closing tag එකක් ගහනවා හරි හැමතිස්සෙම මම කියනවා වගේ open එකයි closing එකයි tags දෙකම එකපාර declare කරනවා ඊට පස්සේ indentation එකක් තියෙන tab එක ගහලා අපි පොඩි indentation එකක් තියලා head කියන එක පස්සේ body කියන එක හරි ඊට පස්සේ head එක ඇතුලේ අපි title එක හදනවා දැන් body කියන එක ඇතුලේ අපි බලමු මොකද්ද කරන්න තියෙන්නේ කියන එක. හරි. දැන් මීට ඉස්සෙල්ලා මම පුංචි දෙයක් කියන්න ඕනේ. මම desktop එකේ මගේ desktop එකේ දරුවනේ මේ save කරගෙන තියෙනවා එක්තරා picture එකක් ශ්‍රී ලංකා කියලා මේක අපි දැනගන්න ඕනේ ඉස්සෙල්ලාම අපි use කරන picture එකේ extension එක. ඔයාලා දන්නා පින්තූර save වෙන්න පුළුවන් extensions කීපයක්ම තියෙනවා. එතකොට මේක ඇවිල්ලා JPEG file එකක් විදිහට තමයි save වෙලා තියෙන්නේ. ඒක අත්‍යවශ්‍ය වෙනවා. extension එකත් එක්ක හරියටම අපි නම දෙන්න ඕනේ. මේක පැහැදිලි කරද්දී අපිට ඒක බලන්න පුළුවන් මේ picture එක right click කරලා properties වලට ගියන් පස්සේ මෙතන ඔයාලට දකින්න පුළුවන් JPEG කියලා මෙතන තියෙනවා. හරි. ඒක මුලින්ම දැනගෙන ඉන්න ඕනේ මේ file එකත් හරියට නම් කරගෙන ඉන්න ඕනේ. නැත්නම් මෙතනට ගියාම tool tip එකකිනුත් පෙන්නනවා item type JPEG කියලා. JPG file එකක් විදියට. හොඳයි අපි බලමු. img කියලා අපි tag එක open කරා ඒක තව වැදගත් දෙයක් තියෙනවා මෙන්න මේ img කියන එකේදී විශේෂයෙන්ම මෙන්න මේක හොඳට පොඩ්ඩක් මේක බලන්න ආරම්භක සහ අවසාන ලෙස උසුලන කොටස් දෙකක් භාවිතා නොවන බව විශේෂයෙන්ම මතක තබා ගත යුතුයි හරි ඒ කියන්නේ දැන් මේ වෙනදට ඔයාලට මතක ඇති අපි HTML දැන් මම කරද්දිත් මෙතන open එකයි closing tag එකයි දෙකක් තියෙනවා නමුත් මේ img වල එහෙම නැහැ img tag එකේ closing එකක් නැහැ හරිද එතකොට මේවා blank tags එහෙම නැත්නම් empty tag එකක් හඳුන්වනවා දැන් තව ඉස්සරහට අපි දැන් ගිය සතිය වලත් අපි පාවිච්චි කරපු දෙයක් තමයි මේ break කියන tag එකත් අපිට භාවිතා කරන්න පුළුවන් කිසිම මේ closing tag එකක් නැතුව හරි open එකයි closing එකයි දෙකම එකට ගහන්න පුළුවන් එකම tag එකත් break එක විතරයි හරි අපි පාඩමට යන් දැන් මෙතනදී අපි හැමතිස්සෙම මේ ඕනම tag එකක attribute එක සඳහා අපි අනිවාර්යයෙන්ම අගය දෙනකොට double quotation එක ඇතුලේ දෙන්න ඕනේ හරි මතක තියාගන්න මේ double quotation එක තමයි ගහන්න ඕනේ ඊපස්සේ ඒක ඇතුලේ අපි source කියන එකේදී මේකේ ලිපිනය දෙන්න ඕනේ දැන් ඔයාලට පොඩි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් මේක තියෙන්නේ කොහොමද දැන් desktop එකේ තියෙන මේක කොහොමද හරියට ලිපිනය හොයාගන්නේ අපිට ඒක කෙලින්ම copy and paste කරගන්න පුළුවන් දැන් ඉස්සෙල්ලා අපි චුට්ටක් මේක බලමු properties වලට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා ඉතින් දැන් මේක අපිට මෙතනින්ම copy කරලා මෙතනට paste කරගන්න පුළුවන් හරිද properties වලට ගියන් පස්සේ location කියන එක බලාගෙන ඔයාලට ඒ වැඩේ කරගන්න පුළුවන් හරිද desktop ඊට පස්සේ දැන් මෙතන දැන් මේ location එක විතරයිනේ ළමයි දීලා තියෙන්නේ දැන් බලන්න මේ image එකේ නම අපි save කරලා නැහැනේ right ඒ නිසා මේකට තව backslash එකක් ගහනවා මතක තියාගන්න මේකට ගහන්න slash වර්ග දෙකක් තියෙනවා හරි මේක forward slash එක අපි ගහන්න ඕනේ backslash එක හරි ඔයාලා keyboard එකේ sign එක තියෙන backslash එක ගහලා file name එක දෙන්න ඕනේ ශ්‍රී ලංකා කියලා මොකද මම මේක save කරගත්තේ ඔයාලට පේනවා ඇති මෙතන ශ්‍රී ලංකා කියලා තියෙන්නේ එහෙම දීලා මදි මම කිව්වා extension එකක් දෙන්න ඕනේ .jpg කියලා හරිද මම මේක jpeg ෆයිල් එකක් විතරයි save කරගත්තේ
මතකනේ මෙතන තියෙන JPEG ෆයිල් එකක් විදියට. ඒ නිසා .jpg කියන එක මෙතන දෙන්න ඕනේ නම ශ්‍රී ලංකා. හරි ඔන්න ඒක හරි. ඊට පස්සේ දැන් අපි යන්න ඕනේ ඊළඟට alt කියන එකට. හරිද? alt කියන එක. ඉතින් මම ඒ සඳහා මම දැන් ඔයාලට දැන් මේ ස්ක්‍රීන් එකේ පෙන්වීමේ පහසු සඳහා දැන් මේක අපි එක දිගට ගහන්නෙත් නැතුව අපිට පුළුවන් මේක මෙතනින් පොඩ්ඩක් පහළට ගහන්න. තියාගන්න දැන් මේ image tag එකේ closing මේ sign එක මෙතන තියෙන්නේ. හරි. ඒ sign එක ඇතුළෙමයි ගහන්න ඕනේ. හරි. දැන් මේක හරන එක දිගට යන්න ඕන එකක්. දැන් මේ ස්ක්‍රීන් එකේ තියෙන ඊට ප්‍රමාණය නිසා මම ඔයාලට මේ ආකාරයට පෙන්නනවා. alt එක දෙනවා map කියලා. හරි. ඒකත් අපි එන විදිය බලමු. ඊට පස්සේ width එක දීලා තියෙනවා 100 කියලා. pixel 100ක්. පළලට height එක ඊපස්සේ border පින්තූරය වටා border එකක් දෙන්න පුළුවන්. ඒකත් pixels වලින් 3ක්. ඊළඟට තව එකක් ඉල්ලනවා. හරි මම මේකත් පල්ලෙහාට ගත්තා. line කියලා. එක middle. හරිද? දැන් අපි මේක බලමු. save button එක click කරා save කරගත්තා. save කරාම මෙතන නිල් පාට වෙනවා මේ notepad++ වලදී. අපි බලමු මේක open කරලා දැන් මම මේක save කරලා මෙන්න මෙතන. හරි ශ්‍රී ලංකා image කියන මේ ෆයිල් එක මම save කරා. අපි මේකෙන් open කරලා බලමු double click කරලා. හරි. මෙන්න මෙහෙම තමයි පෙන්වන්නේ. හරිද? එතකොට මෙන්න මේ විදිහට තමයි අපිට මේක ආවේ. ඉතින් දැන් මේ වෙනස හදා ගන්න නම් අපිට මොකද්ද කරන්න පුළුවන්? දැන් ඇත්තටම ප්‍රායෝගිකව ගත්තොත් මෙතනදී ඔයාලට පේනවා මේ height and width කියන එක එච්චර ගැලපෙන්නේ නැහැ. ඒ වගේම තමයි middle කරාට මේක ඇවිල්ලත් නැහැ. ඉතින් ඒක නිසා අපිට දැන් මේ මට අවශ්‍යයි නම් මේක page එකේ මැද්දට ගන්න අපිට පුළුවන් මේකට center කියන tag එක භාවිතා කරන්න. මේ අතරමැදට center කියන tag එක ගහුවාම හරි. ඊට පස්සේ closing tag එකත් දානවා center කියන එකේ. හරිද? එහෙම save කරලා මේ page එක දැන් open වෙලා තියෙන නිසා refresh කරන්න. එතකොට page එක මැද්දට වෙනවා. හරිද? එහෙම ආවම ඊළඟට කරන්න ඕන අනිත් දේ මොකද්ද? පොඩ්ඩක් දැන් මේ height and width එක තරම් ගැලපෙන්නේ නැහැ නේද? ඒකට අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් අපි චුට්ටක් මේක width එක 200 කරලා height එක මම 300ක් කරනවා. pixels වලින් මම ඕන මෙහෙම save කරලා මම නැවත මේ page එක refresh කරනවා මේ පැත්තේ. ඔන්න ගානට ආවා. හරි. දැන් අපි full page එක ගත්තොත් දැන් ඔන්න ලස්සනට තියෙනවා. ඒත් ගැටලුවක් නැහැ. හරිද? එතකොට දැන් මම තව දෙයක් ඔයාලට පෙන්නන්න ඕනේ. දැන් අර මේ alt කියන එක මේ map කියලා වචනයක් තියෙනවා. හරිද? දැන් ඔයාලට පේනවාද මෙතන දැන් මේ source කියන එක දැන් මේ කියන්නේ මේ image එක තියෙන location එකනේ මේ පෙන්නන්නේ. අපේ desktop එකේ තියෙන location එකනේ මේ දෙන්නේ. දැන් අපිට මට මේ පොඩ්ඩක් ඔයාලට පෙන්නන්න ඕනේ මේ alt කියන එක එන්නේ කොහොමද කියන එක. අපි පොඩි වෙනසක් කරමු. මේක මේ image එක මෙතනින් delete කරලාම දාන්න ඕනේ desktop එකෙන්. පොඩි දෙයක් කරමු මෙන්න මෙහෙම. ඒ අකුර මම මෙතන චුට්ටක් මකනවා. හරි. මේකෙන් කරන්නේ මොකක්ද දන්නවද? දැන් මේ source කියන තැන මේ users desktop කියන තැන srilank.jpg කියලා ෆයිල් එකක් තියෙනවා කියලා තමයි මේකට දෙන්න හදන්නේ. හරි. මම මෙතන නමේ පුංචි වෙනසක් කරේ. මෙතන ශ්‍රී ලංකා කියලා මේ ඒ අකුරක් තියෙනවා. මෙතනින් මම ඒ අකුර පොඩ්ඩක් අයින් කරා. එතකොට බලමු දැන් මෙයා බලන්නේ කොහොමද? දැන් මේක මම save කරායින් පස්සේ ඔන්න මම නැවත page එක refresh කරනවා. දැන් ඔයාලට පේනවද? මෙතන මුකුත් පෙන්වන්නේ නැහැ. මේ map කියන වචනේ පෙන්වන alternative එක. අර දැන් image එක එතන නැත්තම් විකල්පයක් මොකක් හරි වචනයක් display කරන්න තමයි එයා භාවිතා කරන්නේ. දැන් ඇත්තටම මෙතනදී මෙයා මේක හඳුනාගන්නේ ඇයි මේක නැහැ කියලා. දැන් ඇයි අපි image එක මෙතන දීලා තියෙනවා source එක
මේ ඇඩ්මින් වල ඩෙස්ක්ටොප් කියන තැන ඩෙස්ක්ටොප් එකේ srink.jpg කියලා ෆයිල් එකක් තියෙනවා කියලා අපි දීලා තියෙනවා. ඉතින් එයා එක කියවගෙන යනකොට මුලින්ම මේක page එක display කරගනිද්දි මෙයා web browser එකට උපදෙස් දෙන්නේ මේ HTML mark කියන්නේ markup language එකක්. ඒක තේරුම web browser එකෙන් අපේ web පිටුව display වෙන්න ඕන ආකාරයේ උපදෙස් තමයි මේ අපි මේ ලබා දෙන්නේ. මේ code එකෙන් දෙන්නේ. එහෙමනම් ළමයි මොකද්ද ඊට පස්සේ වෙන්නේ? srink කියන පින්තූරය display කරන්න කියලා කියනවා. හරි මැද්දෙන් 200ක් pixels 200ක් සහ 300ක් උසින් සහ දිගින් සහ උසින් හරි pixels 3ක border එකක් ඇතුලේ මේක පෙන්වන්න කියලා කියනවා. දැන් brush එකේ තියෙන මේක බලනකොට මේ location එකට ගිහින් බලද්දී එහෙම පින්තූරයක් නැහැ. හරි මෙතන ඒ අකුර තියෙනවා ශ්‍රී ලංකා කියලා තියෙන ෆිල්ම් මේ ඡායාරූපයක් තියෙන්නේ. ඒ නිසා මොකද එයා කියන්නේ? එහෙම නැත්තම් මේ alt කියන එක alternative text එක මෙතන display කරන්න කියලා කියනවා. ඒක තමයි මේ සිද්ධ වුනේ. දැන් මම ආයෙත් වතාවක් මෙතන ඒ අකුර දාලා මම මේක save කරලා නැවත page එක refresh කරාම ඔන්න එනවා. හරි. ඒ මට ඕන වෙලා තිබුණේ alternative එක වෙන්නේ වැඩ කරන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න. අපි දැන් මේක ගැන යම්කිසි විස්තරයක් අපි අතුලත් කරා. අපි දැන් මේකට පොඩි title එකක් දී ගන්න ඕනේ මේ උඩින්ම නේද? හරි දැන් මේ එකම කෝඩ් එක තමයි අපි මේ එඩිට් කරගෙන යන්නේ ළමයි. දැන් මේකම අපි එඩිට් කරගෙන යන් මෙතන ළමයි දැන් center කියලා tag එකක් ඇතුළෙම මම මේක දාලා තියෙන නිසා මම චුට්ටක් ඕනනම් ආයෙක indentation එකක් කරන්නම්. හරි දැන් මෙහෙම කරාම මේගොල්ලෝ මේ ළමයි දැන් මේ එකම image කියන tag එක ඔයාලට පේනවා ඇති. මම මේක දිගට යන්න ඕන එකක් මේ කොටස සම්පූර්ණයෙන්ම. නමුත් මෙහෙම කරා කියලා කිසිම හානියක් නැහැ. ඒ image tag එක මේ කැඩුවා කියන එක කියන්නේ lines වලට break කරා කියලා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි මෙහෙම වැඩක් කරමු. දැන් මේ අපිට දැන් අවශ්‍යයි මේ image එකට උඩින්නේ ළමයි මේක අපි display කරන්න යන්නේ. right. මම center කියන tag එක නොදා මොකද දැන්ටමත් මේ center කියන tag එක මම පාවිච්චි කරලා තියෙන නිසා මම මෙහෙම වැඩක් කරනවා. අපි font එක දාගමු. font කියන tag එක පාවිච්චි කරනවත් එක්කම ඔන්න ඒකට නම් ලරුව closing tag එකක් තියෙනවා නේද? හරිද? open එකයි closing එක දෙකම ගන්නවා මම. ඊට පස්සේ font කියන එක ඇතුලේ අපි attributes එක දීගමු. face සමානයි මේක ලියන්න කියලා තියෙනවා Arial කියලා font එකෙන් ලියන්න කියලා තියෙනවා. එතකොට font එකේ නම දෙන්නේ මේ විදිහට. font කියලා tag එකක් නම දීලා තියෙන නිසා font එකේ නම ඇත්තරම දෙන්නේ ළමයි face කියන attribute එක පාවිච්චි කරලා. හරි. ඒකත් මතක තියාගන්න. හරි. ඉතින් මේ Arial කියලා භාවිතා කරන්නේ මොකද සාමාන්‍යයෙන් අපේ Windows මෙහෙයුම් පද්ධතියේ අනිවාර්යයෙන්ම Arial කියන font එක තියෙනවා. හරි. එහෙම නැත්නම් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් font එක install කරගෙන ඔයාලට කැමති font එක use කරන්න පුළුවන්. right. color මතක තියාගන්න color කියනකොට spellings එන්නේ මේ ඇමරිකානු ඉංග්‍රීසි භාවිතා වෙන්නේ COLOR කියන එක තියෙන. U අකුරක් නැහැ. ඒක දෙනවා වචනේ blue කියලා. හරිද? ඊට පස්සේ ශ්‍රී ලංකා කියලා දීලා තියෙනවානේ. අමුතු දෙයක් නැහැ. මම මේක මෙතනින් type කරන්නම්. කා කියලා තියෙනවා. තව වැදගත් දෙයක් තියෙනවා. හරිද? H2 කියලා එකක් දීලා තිනවා. ඒක අපිට ඕන මේක ඇතුළෙම දාන්න පුළුවන්. හරිද? save කරා මගේ වෙබ් බ්‍රවුසර් එකේ මේක ඕපන් වෙලා තියෙද්දි මම මේක රිෆ්‍රෙෂ් කරනවා page එක right දැන් හරි නේද පේනව නේද h2 කියලා මම දුන්නා මේක ඇතුලේ දැන් මේකෙදි ඔයාලට පේනවා ඇති h2 කියන එක center කියන එකට එළියෙන් තියෙන්නේ හරිද එහෙම ප්‍රශ්නයක් නැහැ මේක ගැටලුවක් නැහැ හරි ඉතින් ඔයාලට විවිධ විදිහට ඔක try out කරලා බලන්න පුළුවන්
මම කියන පිළිවෙලට මේ ටැග් මේව කරන්න නැතුව ඔයාලට ටැග්ස් මාරු කර කර බලන්න පුළුවන්. හරි මම එදත් ඔයාලට කිව්වා මොකද්ද center කියන ටැග් එකට පස්සේ h2 දාලා තියෙන close කරද්දි මුලින්ම h2 close කරනවද center close කරලා බලනවද? ඔය දෙකම මාරු කරලා බලුවත් එකම තමයි එන්නේ. හරිද? ඊළඟට ඕකට දරුවනේ ඊට පස්සේ අපිට කියනවා පැරග්‍රාෆ් එකක් ඇඩ් කරන්න කියලා තියෙනවා. ඡේදයක් ඇතුළත් කරන්න කියලා කියනවා. හරිද? එතකොට පැරග්‍රාෆ් කියන මේ ටැග් එකක් අපිට තියෙනවා භාවිතා කරන්න. ඉතින් අපි ඒකත් අපි යූස් කරලා ඉමු. කොහොමද මේක කරන්න පුළුවන් කියන එක. එන්න මේ විදිහට appear වෙන්න තමයි අපි හදන්න ඕනේ. හරිද? එතකොට පැරග්‍රාෆ් කියන ටැග් එක p අකුර තමයි දාන්න තියෙන්නේ. අපි මේ center කියන ටැග් එකෙන් එළියට අපි දාමු ඒක මෙන්න මෙහෙම ටෙක්ස්ට් එකක් තියෙනවා. දැන් මම දැන් මේක පැරග්‍රාෆ් එකක් නිසා මෙහෙම තියන්නේ. අපි ඉස්සෙල්ලා බලමු දැන් මෙහෙම line by line statements දැම්මොත් මොකද වෙන්නේ කියලා. හරි. මොකක් වෙයිද දන්නේ නැහැ. අපි බලමු. මම මෙහෙම තියදී මම page එක open කරා, refresh කරා. හරි. මුකුත් වෙන්නේ නැහැ නේ. කෙලින්ම යා පැරග්‍රාෆ් එකක් හැටියට ගන්නෙ නේ. ඇයි ඒ? මොකද හේතුව? මෙතන p කියන ටැග් එක දාපු නිසා පැරග්‍රාෆ් කියන ටැග් එක නිසා ඒක හම්බුනේ. මම පැරග්‍රාෆ් ටැග් එක අයින් කරොත් මොකක් වෙයිද? පැරග්‍රාෆ් ටැග් එක අයින් කරලා සේව් කරා. හරි. සේව් කරලා දැන් මම page එක refresh කරනවා. ඒත් වෙනසක් වෙලා නැහැ. හරි. හැබැයි පැරග්‍රාෆ් ටැග් එක තිබුණා නම් ඒක වඩාත් හොඳයි. එතකොට ලේඛනය මේ හරියටම හඳුනා ගන්නවා මෙයා පැරග්‍රාෆ් එකක් විදිහට තමයි ඒකේ identification එක නැත්තම් දැක්කද අර පොඩි වෙනසක් තිබුණා මෙතන. දැන් මේ කිසිම පැරග්‍රාෆ් එකක් තියෙනකොට දැන් මෙයා මේ image එකට යටින් පොඩි space එකක් තියලා තමයි ගත්තේ. tag එක තියෙද්දි tag එක නැතුව තිබුණා නම් එහෙම මේ කෙලිම image එක අවසාන වෙන ධාරයත් එක්කම පහළ යලා හින්න එකෙන් තමයි යා ගන්න. මේ මෙතන space එකක් හිටින්නේ නැහැ. එතකොට මේ විදිහට ගත්තට පස්සේ ඔන්න paragraph tag එකේ ඊළඟට කරන්න තියෙන attributes ගැනත් ඔන්න තියෙනවා. හරි. දැන් සාමාන්‍යයෙන් මෙන්න මේ එකෙල්ල කිරීම කියන වචනය අපි හඳුනා ගන්න ඕනේ. ඊළඟට මේ උසුළුනේ කියලා කියන්නේ tag එකටමයි. හරිද? එකෙල්ල කියන වචනේ ඉංග්‍රීසි තේරුම alignment කියන එක. හරි පේනව නේද? එකෙල්ල කියලා කියන්නේ alignment කියන එක. හරි. tag එක. එතකොට දැන් ඔයාලා දැන් word වලදී ඉගෙනගෙන තියෙනවා මෙන්න මේ alignment හතරම ඉගෙනගෙන තියෙනවා. ඒක නිසා දැන් අපිට දැන් HTML වලටත් ඒකම use කරන්න පුළුවන්. ඒක හඳුන්වා දීලා තියෙන HTML වලටත්. හරි. ඊළඟට වචන දෙකක් අතර යම්කිසි පරතරයක් තියාගන්නත් space එකට මෙන්න මේ වගේ මොකද්ද? entity tag එකක් භාවිත කරලා තියෙනවා. අනන්‍යතා උසුලනයක් කියලා එක හඳුන්වනවා. හරිද? අපි බලමු මෙහෙම එකක් නිකන් දාලා මම මෙතනට දාන්නම්කෝ. sign එක දාලා NBSP මෙන්න මෙතන නිකන් NBSP කියලා ගහපු ගමන්ම යම්කිසි ස්පේස් එකක් තියෙනවා. දැන් මම මෙයාව අයින් කරනවා. අපෝ සේව් කරලා page එක මම මෙතන refresh කරොත් මෙන්න මේ gap එක දිහා හොඳට බලන්න මොකද වෙන්නේ කියලා. ඒක අයින් වෙනවා normal වෙනවා. හරි. ඒ වැඩේ කරන්න පුළුවන්. ඉතින් අපිට ඕන නම් මේක alignment එක දෙන්න පුළුවන් මෙතනින් left center right justify අපි ඕන නම් ඔය හතරම දාලා බලමු. කියන්නේ හතරම එක වතාවකට එකයි කරන්න පුළුවන්. save කරා. ඔන්න right එක. දකුණු පැත්තට එකෙල්ල වෙන විදිහට හදලා තියෙනවා. ඊට පස්සේ මම මේක center කරනවා. ඊට පස්සේ center කරාම මේ විදිහට එනවා. හරිද? left කරොත් මේ පැත්තට හැදෙනවා. justify කරොත් ඔයාලා දන්නවා දෙපැත්තටම page එකේ මේ දෙපැත්තටම බලලා තමයි යා හදාගන්නේ. හරි දැන් මේ left එකනේ තියෙන්නේ. justify කරොත්
හරි එයා ඇඩ්ජස්ට් කරගන්නවා මේ විදියට පේලි කිහිපයක් හදා ගන්නවා නම් කොහොමද කරන්නේ දැන් මම අර ඉස්සෙල්ලා ඔයාලට දැන් මම කරලා පෙන්නන්න හැදුවෙත් ඒකනේ දැන් මේ මෙහෙම දැම්මම ළමයි පැරග්‍රාෆ් ටැග් එකේ ඇතුලේ මේක කොහොම කරත් දැන් මම ටයිප් කළේ නම් ඇත්තටම මේ වාක්‍යයෙන් වාක්‍ය හරිද පොතේ ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන විදිහමත් නෙමෙයි දැන් මෙහෙම කරාම එයා ගත්තා පැරග්‍රාෆ් එකක් විදියට ප්‍රශ්නයක් නැහැ දැන් ඊළඟට තවත් පහලින් එකක් ඕන වෙනවා මොකද්ද ඔන්න පේලි කිහිපයක් ඇතුළත් කරන විදිය හරි මොකක්ද ඕන වෙන්නේ දැන් මෙන්න මේ වාක්‍ය කොටස අපිට අවශ්‍ය වෙනවා ඒ වෙලාවට දරුවනේ අපිට br tag එක පාවිච්චි කරන්න පුළුවන් හරි break tag එක use කරන්න පුළුවන් ඔන්න ඔය වෙලාවට paragraph tag එක ඇතුලේ තමයි br tag එක use කරන්නේ අපි හරිද හරි people in Sri Lanka have four main categories in ethnically they are කියලා අපි බලමු මේ විදිහට කරන්න they are ඔන්න ඔච්චරයි ගැහුවේ මුලින්ම ඊට පස්සේ දරුවනේ ඔයාලට පේනවාද break tag දෙකක් තියෙනවා break tag දෙකක් හරිද දැන් මෙහෙම තියෙද්දි මම නිකන් save කරලා දැන් තාම මෙච්චරයි මෙහෙම තියෙද්දි සමන් save කරලා මම ඔන්න page එක refresh කරලා පෙන්නන්න දැන් දැනට තියෙන තත්ත්වය මොකද්ද කියලා හරි දැන් ඔන්න බලන්න code එකත් එක්ක බලන්න මෙහෙම තියෙද්දි දැන් මම මේ බලන්න ස්පේස් එකක් තියලා මම මේ කෝඩ් එක ගහුවේ. ඒත් මෙයා මෙතනට ස්පේස් එක අරගෙන තියනවද? නෑ. ස්පේස් එක අරගෙනත් නෑ. මොකද තාම පැරග්‍රාෆ් කියන ටැග් එක ඇතුලේ නිසා එයා එහෙම කරගෙන තියෙන්නේ. හරිද? they are කියලා. දැන් මට ඕනේ දැන් බැරි වෙලාවත් මම දෙක දිගටම අර මේ සිංහල tamil muslim burgers කියලා මෙහෙම ගහපුවාම අපි බලමු ඉස්සර ටික එක දිගට එහෙම ගහ වේද කියලා. එක පාටම යන්න නැතුව. හරිද? කොහොම තියෙද්දි මම සේව් කරා ඔන්න page එක refresh කළා බලන්න they are සිංහල tamil muslim burger කිසිම වෙනසක් වෙලා නැහැ ඒක එක දිගට type වෙලා තියෙන්නේ එක දිගට display වෙන්නේ එහෙමනම් දැන් මට ඕනේ මේක line 4කට පෙන්න ගන්න එහෙම කරනවා නම් මම මොකද කරන්න ඕනේ මේ වෙලාවට තමයි ළමයි අපිට මේක ඇතුලේ break කියන tag එක use කරන්න පුළුවන් වෙන්නේ br tag එක දැන් ගිය සතියේ මම ඔයාලට පෙන්නුවා මෙහෙම එකක් හරි br tag එක මෙහෙම ගැහුවාම අපි බලමු save කරා page එක refresh කරා ඔන්න br tag එක ගහපු ගමන් මෙතනින් line එක කඩනවා යා එනවාද br tag එක ගහපු ගමන් මේ line එක පහළට කඩාගෙන ආවේ මෙතන තියෙන එක මෙතනට ආවා හරි ඒක හරියට අර Pascal පාඩමේ අර මේ right ln එක වගේ new line එකකට යනවා වගේ තමයි එතන උනේ ඊට පස්සේ දැන් ඔය විදිහට මම ගත්තට මට ඕනේ දැන් සිංහල tamil muslim burger කියන ඒවාත් එහෙම කරන්න හරි ඒකටත් මම කරන්නේ ඒ වැඩේම තමයි දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා දැන් ඔයාලා ටෙක්ස්ට් බුක් එකේ බලන්න මේ br එකට පස්සේ මේ ස්ලෑෂ් එක ගහලා තියෙනවා ස්ට්‍රෝක් එක හරි මම කිව්වා br tag එකේ අපිට තනි tag එකේම ගහන්න පුළුවන් ඕපනින් එක ක්ලෝසින් එක දෙකම මේක ගහන්නේ මේ විදිහට හරි දැන් ඕපනින් tag එක වෙනමයි ක්ලෝසින් tag එක වෙනමයි දැන් මේ තියෙන ක්ලෝසින් tags නේ දැන් br එකේ අපිට ඒක දෙකෙම එකට ගහන්න පුළුවන් මම මෙහෙම කරොත් ඔන්න මම මෙහෙමම තියෙද්දි මම මේකත් කරනවා මේකට br tag එක ගහනවා මෙහෙම හරි ඉතින් මේ ස්ට්‍රෝක් එක ඇතුව ගැහුවත් එකයි නැතුව ගැහුවත් එකයි ඒක ප්‍රශ්නයක් නෑ මම මේ දෙවිදිහටම කරලා පෙන්නුවේ ඒකනේ හරිද page එක මම save කළා මම br මෙහෙම tag ගහලා දැන් කොහොමම තියෙද්දි මම බලනවා ඔන්න page එක refresh කරනවා මොකද වෙන්නේ ඔන්න සිංහල tamil muslim burger මේ බලන්න
හැම වචනයකට පස්සේ බ්‍රේක් එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ අලුත් මේ ලයින් එක කඩනවා. අලුත් ලයින් එකකට බ්‍රේක් කරනවා. ඒක තමයි අය කරන්නේ. හරිද? right. එහෙමනම් බ්‍රේක් ටැග් එක ගැනත් දැන් ඔන්න ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. දැන් මෙන්න මේ අවුට්පුට් එක තමයි මේ ආවේ. හරිද? මේ තියෙන්නේ මම අර ඉස්සෙල්ලත් කිව්වේ ලයින් බ්‍රේක් එකට පාවිච්චි කරනවා img එක වගේම blank එක එහෙම නැත්නම් empty tab වර්ගයකට අයිති වෙන්නේ. හරි? මේ බලන්න ආරම්භක සහ අවසාන ලෙස උසුලන දෙකක් නොව br මෙන්න මේ විදිහට උසුලනේ පමණක් හරියටම පේරි බිඳුව ඇති කර යුතු ස්ථානයට යොදන බව හඳුනා ගන්න කියලා තියෙනවා. හරි? අර img වගේම තමයි empty tag එක. See? BR tag is used exactly in the position where you need to break the line without using two opening and ending tags. හරිද? දැන් අපි ඔතනින් තව අලුත් තැනකට යනවාද? ඒ මොකක්ද දන්නවද? දැන් අද කියලා දුන්නු දේ දැන් ඉස්සෙල්ලා ඔයාලා 10 වසරේදී Word වලදී ඉගෙන ගත්ත දෙයක් දැන් HTML වලටත් අපි ඇතුළත් කරන්නයි හදන්නේ. ඒ මොකක්ද? දැන් ඔයාලට තේරෙනවා නේද මේ සිංහල, තමිල්, මුස්ලිම් බර්ගර් කියලා ගත්තාම අපි මේක ලිස්ට් එකක් විදිහටයි මේ ඩිස්ප්ලේ කරන්න හදන්නේ. එහෙම නේද? ලිස්ට් එකක් විදිහට ඩිස්ප්ලේ කරනකොට එහෙම වුණොත් දැන් මේ තියෙන විදිහ එච්චර පැහැදිලි නැහැ. ලිස්ට් එකක් විදිහට ඩිස්ප්ලේ කරන්න පුළුවන්. දැන් ඔයාලා Word වල ඉගෙන ගත්තා අපිට පුළුවන් අංක දාලා 1 2 3 4 කියලා දාන්න පුළුවන් නේද? 1 2 3 4 කියලා දාන්නත් පුළුවන්. ඊට අමතරව තව මොකද්ද? එහෙම නැත්නම් point form එකෙන් අපිට දාන්න පුළුවන්. හරි? ඒ වගේ අපිට මේ list හදන්න පුළුවන්. ඉතින් අන්න ඒක ගැන තමයි දැන් ඔයාලා ඊළඟට ඉගෙන ගන්න හදන්නේ. හරිද? එතකොට දරුවනේ ප්‍රධාන වශයෙන් HTML වල වර්ග දෙකක් තියෙනවා. lists ගත්තම unordered list, ordered list කියලා. හරිද? unordered list කියලා කියන්නේ අර point form එකෙන් පෙන්නනවා නම් මෙන්න මේ විදිහට. දැක්කද? මෙන්න මෙහෙම පෙන්නනවා නම් ඒවා ඇවිල්ලා list, unordered list. ordered list කියලා කියන්නේ අංක පිළිවෙලට ඇතුළත් කරන ඒවා. ඉතින් unordered list එකෙත් වර්ග කිහිපයක් තියෙනවා. අපි බලමු ඒක ගන්න විදිය කොහොමද කියලා. දැන් මෙන්න මේ tag එකම අපි පොඩ්ඩක් වෙනස් කරමු දැන් code එක. හරි? දැන් අපි මෙහෙම break tag එකක් ගහනවට වඩා break කර කර ගන්නවට වඩා අපිට පුළුවන් මේකම වෙනස් කරන්න. හරි? they are කියලා මම මේ break tag එක මෙතනින් ගත්තට පස්සේ මම පහලට ගන්නවා. හරි? මම මේවා ඔක්කොම මකනවා. break tag එක මම මකනවා මේ විදිහට. හරි? දැන් කොහොම save කරාට පස්සේ දැන් page එක refresh කරාම ළමයි මෙහෙමයි තියෙන්නේ. හරිනේ? මෙහෙමයි තියෙන්නේ. දැන් මම ඕක පොඩ්ඩක් වෙනස් කරනවා මෙහෙම. ඔන්න ඒ වෙලාවට තමයි ළමයි අපිට මෙන්න මේ unordered list කියන එක භාවිතා කරන්න. අපි ඉස්සෙල්ලා ඒ ක්‍රමයට ගිහින් ඉමු. එතකොට unordered list කියන එකට අපිට තියෙනවා special tag එකක්. ඒක තමයි ul කියන එක. unordered list කියන එක ul. ඒක closing tag එකකුත් තියෙනවා. එතකොට මේ අපි මේ දාන්න යන හැම එකක්ම list එකේ item එකක් විදිහට තමයි ගන්නෙ. ඒක නිසා li කියලා tag එකකුත් තියෙනවා. හරිද? unordered list කියලා තියෙද්දී list item කියලා එකක් තියෙනවා. ඒක තමයි අපි දාන්න යන ලයිස්තුවේ items හැටියට ගන්න. දැන් ඕක කරන්නේ මෙහෙමයි. මම ul කියලා මේක පාවිච්චි කරනවා. හරිද? ඔන්න tag එකකුත් දැම්මා. tab එකක් තිබ්බා. indentation එකක් li. එතකොට මම මෙහෙම තියෙද්දි මේ විදිහට හැම එකක්ම එහෙම කරනවා. දැන් ඉස්සෙල්ලා තාම මම මේ type එකක්වත් මොකුත් නොදා මම මේ මෙහෙම බැලුවේ. හරි?
කොහොමද මම page එක refresh කරා හරිද ඔන්න ආවා නිකම් එතකොට දැන් මේ type එකක් නොදා තියෙදි default මෙන්න මේ dot 4 තමයි display කරන්නේ තේරෙනවනේ හරිද දැන් අපිට ඕන මේක type කියලා දුන්නොත් disk කියලා දුන්නොත් ඕකම තමයි පෙන්වන්නේ හරි දැන් මේකේ තව වර්ග දෙකක් තියෙනවා square and circle කියලා අපි මේ විදිහට කරලා බලමු square කරලා save කරා ඔන්න page එක refresh කරා හරිද එතකොට ඔයාලට පේනවා ඇති කොටු විදිහට ඒක ආවේ ඊට පස්සේ තව එකක් තිබුණා circle කියලා එහෙම කරාම circles විදිහට මේක represent වෙනවා හරි ඒක තමයි unordered list එකක් අපි display කරන ආකාරය තමයි ඔය මම පෙන්නුවේ හොඳයි ඊළඟට අපි බලමු ordered list එකක් විදිහට දැන් ඒ කියන්නේ අංක හෝ ඉලක්කම් එහෙම නැත්නම් මේ අක්ෂර භාවිතා කරලා අපිට මේ හදා ගන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. හරි. එතකොට ඒකෙත් හතරක් තියෙනවා. දැන් මේවා ordered list හැටියට තමයි හඳුන්වන්නේ. හරි. මම ඔය දෙකම පෙන්වන්නම් ඔයගොල්ලන්ට මේකම තියෙද්දි මම මේක වෙනසක් නොකර මම ඉස්සෙල්ලා මම පොඩ්ඩක් මේක පෙන්වන්න මේ විදිහට ordered list එක OL හරි OL කරා මෙතන type එක අපිට පුළුවන් මෙහෙම වෙනස් කරන්න මෙන්න මේ වර්ග හතර හොඳට බලා ගන්න හරි OL කරාම අපිට පුළුවන් සාමාන්‍ය මෙහෙම එක කියලා දුන්නා දැන් ඔන්න ඔයාලට පේනවනේ මේ අර මේ උඩ තියෙන මේ unordered list එක එහෙමම තියෙදි මම මේ ordered list එකක් ඔයාලට පෙන්නුවේ ඔන්න 1 2 3 4 පෙන්නුවා ඊට පස්සේ තව වර්ගයක් තියෙනවා මොකද්ද capital A ගහුවොත් capital A B C D වලින් list එක පෙන්නනවා order කරලා හරිද දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති වුණොත් බැරි වෙලා capital B ගහන්න පුළුවන් කියලා එහෙම කරලා බලමුද එහෙම පෙන්නන්නේ නැහැ ඒක normal මේ default එකක් විදිහට එයා පෙන්නන්නේ order list එක බලලා එයා බලලා මේ type එක තියෙනවද කියලා ඒ type එක එහෙම එකක් define කරලා නැහැ HTML වල. ඒක නිසා එයා අර සාමාන්‍ය default value එකක් විදිහට පෙන්නනවා 1 2 3 4 කියලා. හරි. දැන් simple අක්ෂර වලින් උත් අපිට මෙහෙම පෙන්වන්න පුළුවන්. refresh කරාම ABCD කියලා. ඒ simple අක්ෂර වලින් ඊළඟට තව වැදගත් එකක් තියෙනවා capital I. එහෙම ගහුවොත් මොකද්ද පෙන්වන්නේ? එතකොට Roman numbers වලින් රෝම ඉලක්කම් වලින් පෙන්නනවා. හරිද simple I ගහුවොත් ඒක කරලා මෙහෙම පෙන්නනවා simple I ගහුවාම හරි ඉතින් මේ types ටික හොඳට බලා ගන්න ඒ ටිකත් හොඳට මතක තියාගන්න හරි ඊළඟට අපිට තියෙනවා description list එකක් එහෙම නැත්නම් definition list එකක් තියෙනවා ඒ කියන්නේ items ගොඩක් එක්ක විස්තර තියෙනවා නම් ඒක පාවිච්චි කරන්නේ කොහොමද එහෙමනම් ඒක චුට්ටක්ම වෙනම කියලා දෙන්නම් අපි ඊට පස්සේ වෙනම ප්‍රැක්ටිකල් එකකට යන් එතනින් මම පොඩ්ඩක් මේක එක්ස්ප්ලেইন කරන්න මම අලුත් එකක් ගන්නම් මේක මෙහෙම්මම තියෙද්දි මම මේක සේව් කරගන්නම් definition list කියලා HTML ෆයිල් එකක් විදිහට ඒ කියන්නේ දැන් අණු කොටස් විදිහට අපිට ඩිස්ප්ලේ කරගන්න ඕන වුණා මේක හරි එතකොට ඒ කියන්නේ මේ දැන් සාමාන්‍යයෙන් දැන් මෙන්න මේ වගේ එකක් දැන් ඔයගොල්ලෝ දන්න කියන දෙයක් මම මේ පෙන්වන්න හදන්නේ දැන් ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළට යනකොට දැන් ඔයගොල්ලෝ කොමර්ස්ද සයන්ස්ද මැත්ස්ද ආර්ට්ද එහෙම තෝරගන්නවානේ එහෙනම් තෝරගනිද්දී මේ විෂය කාණ්ඩ මේ කොහොමද අපි වෙන් කරලා තියන්නේ
ඒ කියන්නේ ලිස්ට් එකක් ඇතුලේ ලිස්ට් එකක් පෙන්නනවා නම් අන්න ඒ වගේ දෙයක් කරනවා නම් මේක අපිට ගොඩාක් වැදගත් වෙනවා. එතකොට දැන් මේකටත් තියෙන ප්‍රධාන වශයෙන් mother tag එක තමයි description list කියන එක. හරිද? description list කියන එක. ඊට පස්සේ description එකේ introduction එක සඳහා තමයි මේ dt කියන එක භාවිතා කරන්නේ. එතකොට description data. හරි අපි බලමු මේක මේ කොහොමද කරන්න කියන එක. මුලින්ම මේක අපි ඩික්ලෙයාර් කරනවා dl කියලා ටැග් එකක් ඇතුලේ. ඒක ක්ලෝස් කරගන්නවා. මම මේක html ෆයිල් එකක් ඇතුලට දාගන්නවා. නැත්නම් මේක අඳුනා ගන්න නැහැ නේ html ෆයිල් එකක් කියලා නේද? html කෝඩ් එකක් කියලා හොයාගන්න නැහැ නේ. right. මේකත් දාගන්නවා body එක body tag එක ඇතුලට. dl කියලා දැම්මට පස්සේ ඊට dt හරිද? මේක ගහන මේ විදිය මතක තියාගන්න. හැඳින්වීම කරනකොට මෙතනින්ම closing tag එක වදින්නේ. හරිද? එතකොට මේක ගහනවත් එක dd ගහනවත් එක මේ හඳුනා ගන්නවා මේක යටතේ display වෙන ටික තමයි මේ පෙන්වන්නේ කියලා. අපි දැන් මේව save කරලා අපි බලමු. definition list කියලා මම මෙතනින් open කරලා තිබුණේ. හරි නේද? දැන් ඔයාලට පේනවද? main subjects for the science stream කියලා තියද්දී ඔයාලට පේනව නේද? biology, physics, chemistry, combined maths කියලා පෙන්නනවා. දැන් මේක අපිට අර මේ ordered list එකක් හරි unordered list එකක් වගේ මේ dots හරි අංක හරි එහෙම පෙන්නන්නේ නැහැ. හරිද? මේ categorize කරලා පෙන්නන එක තමයි මෙයා මෙතනින් කරන්නේ. right? දැන් ඔය වගේම අපිට පුළුවන් මොකක්ද දැන් ඊළඟ detail එක තියෙනවා. හරි එහෙම දැම්මට පස්සේ දැන් මෙහෙම විතරක් තියෙද්දි මම පෙන්නන්නම් ආපහු රිෆ්‍රෙෂ් කරලා මොකද වෙන්නේ දැන් මම සේව් කරා එතකොට මොකද වෙන්නේ දැන් පේනවද වෙච්ච දේ එතකොට මේ ආපහු dt එක ගහනකොට මෙයා අයිඩෙන්ටිෆයි කරගන්නවා මේක අලුත් කැටගරි එකක් කියලා හරි අද යට තියෙන accounts ආන්න විදිහට තමයි දැන් මේක එන්නේ. ඉතින් දැන් අපි ඉස්සෙල්ලා අපි කරා මෙන්න මෙහෙම දෙයක්. මේක ඇතුළට
අපිට දැන් යොදා ගන්න සිද්ධ වෙලා තියෙනවා මේ වගේ එකක්. හරි. right. දැන් මම මේක මේ unordered list එක මම අයින් කරනවා. sorry මේ ordered list එක අයින් කරනවා. දැන් අපිට ඊට පස්සේ තියෙනවා දැන් මෙහෙම දෙයක්. දැන් මේ ඒ වගේ කලින් ඔයාලා මේ කරපු මේ ශ්‍රී ලංකා කියන එකේම තව පොඩි වෙනසක් කරන්න කියලා තියෙනවා. මොකද්ද? අපේ ටැමිල්ස් ගත්තාම ටැමිල් ටයිප් වර්ග දෙකක් තියෙනවා කියන එක. ශ්‍රී ලංකන් ටැමිල්, ඉන්දියන් ටැමිල් කියලා. එතකොට ඒක කොහොමද අපිට පුළුවන්කම තියෙන්නේ? ඒ අර දැන් ඩීටේල් එක ගැන කියද්දී අපිට දැන් මේ මෙතන මම මේ පෙන්නන්නේ මොකද්ද? unordered list එකක් ඇතුලේ ordered list එකක් අපිට පෙන්න ගන්න පුළුවන්ද කියන එක තමයි දැන් මෙතනින් මේ බලන්නේ. හරි. දැන් හරිද? ටැමිල් කියන එක ඇතුලේ ආපහු අලුතෙන් order list එකක් නිර්මාණය කරගත්තා. ඒ order list එකේ type එක දුන්නා 1 කියලා. එතකොට 1 2 කියලා එහෙම display කරන්නේ. බලමු. දැන් පේනව නේද? කොහොම තමයි ඒක පෙන්නන්නේ. හරි. ඒ order list එකක් ඇතුලේ unordered list එකක් ඇතුලේ ordered list එකක් display කරන විදිය තමයි මේ පෙන්වන්නේ. ඊට පස්සේ තව වැදගත්ම දෙයක් තියෙනවා අපිට hyperlink එකක් දාගන්න එක. ඒ කියන්නේ hyperlink කියන්නේ ඔබ සිංහලෙන් කියන අධිසන්ධාරයක් කියලා. hyperlink එකක් කියලා කියන්නේ දැන් සාමාන්‍ය ඔයගොල්ලෝ දැකලා ඇති එක pages වලට ගියාම ඔයාලට පුළුවන් දකින්න ලැබෙනවා මේ එක වචනයක් ක්ලික් කරාම ඒකෙන් අලුත් වෙබ් page එකකට යනවා. අලුත් වෙබ් පිටුවකට යනවා. තියන්නේ ඒ වගේ ඒක ඔයාලට පින්තූරයක් ක්ලික් කරාමත් ඒක අලුත් වෙබ් page එකකට එහෙම නැත්නම් අලුත්ම වෙබ්සයිට් එකකට යන විදිහට හදන්න පුළුවන්. ඒක අපි හඳුන්වනවා hyperlink එකක් කියලා. එතකොට hyperlink එකට අපිට තියෙනවා යම්කිසි tag එකක්, special tag එකක් දීලා තියෙනවා. ඒ tag එක අපි හඳුන්වන්නේ anchor tag කියලා. ඒක anchor tag හැටියට අපි හඳුන්වන්නේ විශේෂයෙන්ම දැන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා සමහර වෙලාවට මේ අපේ දැන් ගොඩක් මේ සාමාන්‍ය පෙළ MCQs වල ගොඩක් මේක අහනවා මේ අධිසන්ධාරයක් සඳහා එහෙම නැත්නම් link එකක් පෙන්වන්න මොකද පාවිච්චි කරන්න පුළුවන් tag එක කියලා. හරි. එතකොට අපෙන් අහනවා හැමතිස්සෙම මේ ලැප් ලින්ක් එකක් සඳහා භාවිත කරනකොට එතකොට දැන් මෙන්න මෙහෙම එක උත්තරයක් දෙනවා A කියලා. මෙහෙම එකක් දෙනවා. තව එකක් දෙනවා මෙහෙම link කියලා. එතකොට මෙහෙමත් දෙනවා අපිට සාමාන්‍යයෙන්. එතකොට දැන් මේක ගොඩක් ළමයි සමහරට දන්නේ නැතුව මේ link කියන ක්ලික් කරා නම් ඒක වැරදි උත්තරයක් එනවා. හරි. එතකොට මේක හරි උත්තරේ ඒ anchor කියන tag එක තමයි අපි use කරන්න ඕනේ. ඉතින් අපි බලමු දැන් සාමාන්‍යයෙන් anchor කියන tag එකක් use කරන්නේ කොහොමද කියන එක. anchor කියන tag එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මෙතනදී මට අත්‍යවශ්‍ය වෙලා තියෙනවා මේ ඔයගොල්ලෝ දන්නවා මේ මෙතන word එකක් අපේ තිබුණා president කියලා. හරිද? මේ president කියන tag එකට මේ word එකට මේ අපි link එකක් මේ දාන්නයි යන්නේ. එතකොට link කරායින් පස්සේ president කියන tag එකට ගියායින් පස්සේ මොකද්ද වෙන්නේ? අපිට ගන්න පුළුවන්
මේ ජනාධිපතිතුමාගේ තියෙනවා නිල වෙබ් අඩවියක් president.gov.lk කියලා. එතකොට අන්න ඒක ක්ලික් කරාම අපිට එතනින් යන්න පුළුවන් මේ ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට යන්න පරිගස්සන්න පුළුවන්. එතකොට අපේ වෙබ් පේජ් එකේ ඒකට ටැග් එකක් මේ ලින්ක් කරන්න යන්නේ අපි. LK president එහෙම ගැහුවම හරිද? එතකොට ඔයාලට පේනවා ඇති දැන් අතිකව ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවිය තමයි මේ දකින්න ලැබෙන්නේ. එතකොට දැන් අපේ වෙබ් පේජ් එකේ president කියලා වචනයක් තියෙනවා. අන්න ඒක ඇතුළට අපේ මේක දාගන්නේ කොහොමද කියන එක තමයි මේ කරන්න හදන්නේ. එතකොට දැන් මෙතනදී හරි. එතකොට දැන් මෙතනදී අපි උත්සාහ කරනවා මෙන්න මේ is the president කියන තැන ඉඳලා අපි දාන්න. එතකොට දැන් අපි කොහොමද මේ වැඩේ කරන්නේ? අපිට ඒ සඳහා අත්‍යවශ්‍ය වෙනවා මෙන්න මෙහෙම අපි මුලින්ම දාගන්නවා anchor කියන tag එක අපි ඉස්සලා මේක ඇතුලේ දාගන්නවා. හරිද? anchor කියන tag එක දැම්මට පස්සේ මේ anchor කියන tag එකේ තියෙන උපලක්ෂණයක් href කියලා. හරිද? මේ href. දැන් මතක තියාගන්න ළමයි අපිට පුළුවන් මේක image එකකටත් දාන්න. හරි? සාමාන්‍යයෙන් මේ anchor කියන tag එක අපිට පින්තූරයකට වුණත් අපි ඇතුළත් කරපු පින්තූරයකටත් දාන්න පුළුවන්. මේ තියෙන්නේ ඒක. හරිද? href කියලා කියන්නේ දරුවනේ අපි දාන්න ඕනේ මේකට මේ reference එක කොහාටද දෙන්නේ කියන එක සහ මේ anchor කියන tag එක දාන්නේ අපේ වෙබ් පේජ් එකේ මොන තැනටද මේක මේ link එක වැටෙන්න ඕනේ කියන එක තමයි උපදෙස් දෙන්නේ. වෙබ් browser එකට මේ HTML වලින් උපදෙස් දෙන්නේ ඒකයි. හරි? දැන් මෙතනදී මම දෙන උපදෙස් ඇවිල්ලා මේ president කියන වචනයට anchor කරන්න මේ link එක. ඒක තමයි මම මේ කරන්න හදන්නේ. හරිද? එතකොට href කියලා කියන්නේ ඒක ක්ලික් කරාම මොකද්ද? ඒකට යන්න ඕනේ කියන එක. හරි? ඉතින් අපිට පුළුවන් මෙන්න මෙහෙම දෙන්න නම් වෙබ් පිටුවකට සම්බන්ධ වෙන්න දාන්න පුළුවන්. හරි? ඒ මොකද්ද? ඒක අනිවාර්යයෙන් වෙබ් අඩවියක් දෙනවා නම් දරුවනේ මෙන්න මේ http කියන මේ කොටස දෙන්න ඕනේ. http:// ඒක දෙන්න ඕනේ අපි. href කියන තැනට මම දෙනවා / ඊට පස්සේ www.president.gov.lk/president ඕපන් කරනවා ශ්‍රී ලංකා ඉමේජ් මගේ ෆයිල් එක. හරි දැන් ඔයාලට පේනවා ඇති මම ඉස්සෙල්ලා president කියන එකේදී අපිට තිබුණේ මෙන්න මේ වගේ සාමාන්‍ය කළු පාටේ තිබුණේ. දැන් ඔයාලට පේනවා ඇති මේ president කියන එකට ඇවිල්ලා තියෙනවා යම්කිසි මොකද්ද link එකක්. දැන් මේ මෙතනට ගියාම මේ mouse point එක ගියාම ඔයාලට මේ පහලින් දකින්න පුළුවන් මේ link එක. මෙතන පහලට ගියාම ඔයාලට දකින්න ලැබෙනවා. අපිට ඕන නම් දැන් ඒක ක්ලික් කරන්න පුළුවන්. එහෙම ක්ලික් කරපු ගමන් ඒක යනවා අතිගරු ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට යනවා. ඉතින් ඒ ඇවිල්ලා මම ඔයාලට කියලා දුන්නේ මොකද්ද? හරිද? president කියන වචනයට අපි link එකක් දෙනවා, අධිසන්ධාරයක් දෙනවා. හරි? ඒක තමයි අපි එතනින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට ඕන නම් මේකට ගැලපෙන්න ඕන නම් image එකක් ක්ලික් කරන්න ක්ලික් කරාම image එකක් හැදෙන විදිහට දෙන්න පුළුවන්. හරි? නිල වෙබ් අඩවියක්ම නෙමෙයි, වෙබ් ලිපිනයක්ම දෙන්න ඕනේ නැහැ. අපිට ඕන නම් මේ එක වචනයක් ක්ලික් කරායින් පස්සේ හරි වෙබ් බ්‍රවුසර් එකේ අපිට ඕන නම් මේකටත් දෙන්න පුළුවන්. මම ඕන නම් අපි පොඩක් ඒ වගේ වැඩකුත් බලමු. දැන් මට මේ ශ්‍රී ලංකා කියන වචනය ක්ලික් කරාම මට ඕනේ මෙන්න මේ ඉමේජ් එකම මට ඕන නම් දෙන්න පුළුවන් link එකක් විදිහට ක්ලික් කරන්න. හරි? මට අවශ්‍ය මම මෙතන දෙනවනේ ශ්‍රී ලංකා කියලා වර්ඩ් එකක් තියෙනවා නම් මම ඒකම දෙනවා මෙතනට. හරි? මම image එකක් link කරන විදිය ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඒකටත් සුපුරුදු පරිදි මම ශ්‍රී ලංකා කියන වචනයට මේක දෙන නිසා එහෙම දුන්නා. ඊට පස්සේ මෙතනට දෙනවා space href සමානයි. හරිද? දැන් මං මේ මගේ ඩෙස්ක්ටොප් එකේම තියෙන මේ ෆොටෝ එක දෙනවා
ශ්‍රී ලංකා කියන මේ ෆොටෝ එක JPEG එක දෙනවා. හරිද? ඩෙස්ක්ටොප් එකේ තියෙන එකම මම දෙනවා මෙතනට ලින්ක් කරනවා. දැන් දරුවනේ මෙහෙම දෙයක් තියෙනවා. මගේ මේ HTML ෆයිල් එක සේව් වෙන්නේ කොතනද? ඒක අතිශය වැදගත් තැනක්. මේ මම යම්කිසි මේ HTML කියලා ෆෝල්ඩර් එකක් ඇතුලේ මම මේක සේව් කරගෙන තියෙන්නේ. දැන් මම බැරි වෙලාවත් මේ පින්තූරය මම මෙතනට කොපියක් කරන් මම මේක ඇතුලට පේස්ට් කරගත්තොත් හරිද? ඔන්න මම පේස්ට් කරගත්තා මගේ පික්චර් එකක්. හරි. දැන් මේ එකම ෆෝල්ඩර් එක ඇතුලේ දැන් මේක තමයි මගේ මේ HTML ෆයිල් එක ශ්‍රී ලංකා image කියන ෆයිල් එක තමයි මම මේ තියාගෙන ඉන්නේ. එතකොට ශ්‍රී ලංකා කියන එකත් මම මේ පින්තූරෙකුත් මම මේක ඇතුලට දාගත්තා. හරි. දැන් මම මේක ලින්ක් එකක් දෙනකොට මේ එකම ෆෝල්ඩරේ ඇතුලේ මේ දෙකම තියෙන නිසා මට මේ පින්තූරේ නම ශ්‍රී ලංකා JPG කියලා දුන්නත් ඒත් ඇති. සේව් කරලා තියෙනවා. මේ ෆයිල් එක දැන් ඕපන් වෙලා තියෙන නිසා මම මේක රිෆ්‍රෙෂ්මන්ට් එකක් දෙනවා. දැන් ඔයාලට පේනවාද මෙන්න මේ මෙතන ශ්‍රී ලංකා කියන එකට මුලින්ම ලින්ක් එකක් තිබ්බේ නෑ නේද? හරි දැන් ඔන්න ඇවිල්ලා තියෙනවා ලින්ක් එකක්. දැන් ඔයාලට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් මම මේක ක්ලික් කරාම ඉමේජ් එකක් ඕපන් වෙනවා. දැන් පේනව නේද? දැන් මේ ඉස්සෙල්ලා මම වෙබ් අඩවියක් ලින්ක් කරන්න හැටි කියලා දුන්නේ. දැන් මේ ඉමේජ් එකක් දෙන විදිය මම මේ කියලා දුන්නේ href ශ්‍රී ලංකා JPG. හරිද? දැන් බැරි වෙලා දරුවනේ මම මෙහෙම වැඩක් කරනවා. මම දැන් මේ පින්තූරේ මම මෙතනින් අයින් කරනවා. හරි. අයින් කරලා ඉවර වෙලා මම මෙහෙම තියදී ආපහු මම මේක රිෆ්‍රෙෂ් කරලා මම ආපහු ක්ලික් කරනවා. ක්ලික් කරාට කිසි දෙයක් පෙන්වන්නේ නැහැ. ඇයි ඒ මම මේ මෙතනින් අයින් කරලා තියෙන්නේ මේ එකම ෆෝල්ඩරේ තියෙන නිසා. දැන් මට අවශ්‍යයි මෙහෙම වැඩක් කරන්න. දැන් මං ගාව තව කොපියක් තිබුණානේ මේ පින්තූරේ මෙතන ඩෙස්ක්ටොප් එකේ. මේ ඩෙස්ක්ටොප් එකේ තියෙන ඇඩ්‍රස් එකත් අපි කලින් පාවිච්චි කළා පාඩම ආරම්භයේදී. මම මෙහෙම දුන්නොත් හරි ඒ කියන්නේ මේ මෙතන මේ ලින්ක් කරනවා ඩෙස්ක්ටොප් එකේ තියෙන ශ්‍රී ලංකා JPG කියන ඡායාරූපය ඕපන් කරන්න කියලා. එහෙම දීලා මම මේක සේව් කරලා මම මේ පේජ් එක නැවත රිෆ්‍රෙෂ් කරොත් ඔන්න අලුතෙන් මේ ලින්ක් එක ඇවිල්ලා තියෙනවා. මම නැවත ක්ලික් කරනවා. දැන් මේ ආයි පික්චර් එක ඕපන් වුණා. දැන් මට කියන්න ළමයි මේ ඕපන් වුණේ කොයි තැනද තියෙන එකද? මේ ඕපන් වුණේ මේ ෆෝල්ඩරේ ඇතුලේ තිබිච්ච එකක් නෙමෙයි. මේ ඩෙස්ක්ටොප් එකේ තිබිච්ච එක තමයි මේ මෙතනින් ඕපන් කරලා දුන්නේ. හරි. ඉතින් ඒ වගේ ඔයාලට පුළුවන්කම තියෙනවා. ඔයාලගේ පරිගණකයේ තියෙන ඕනම මොකක් හරි පින්තූරයක් එහෙම නැත්නම් යම්කිසි මේ ෆයිල් එකක් මේකට රෙෆරන්ස් එකක් දෙන්න හැකියාවක් තියෙනවා. ඕක තමයි ඉතින් දැන් මම ඔයගොල්ලන්ට පැහැදිලි කරේ අද දවසේදී. ඉතින් අද දවසේ අපේ සාරාංශය ගත්තොත් මුලින් ඉඳන්ම අපි කතා කළා HTML වල ඉමේජ් එකක් ඇතුළත් කරගන්න විදිය. ඊට පස්සේ ඉමේජ් එකක් ඇතුළත් කරගෙන ඉවර වෙලා ඊට පස්සේ පැරග්‍රාෆ් ටැග් එක මම කියලා දුන්නා. පැරග්‍රාෆ් ටැග් එකේ ඊට පස්සේ අපි lists ගැන කතා කරා unordered lists ordered lists ගැන ඊට පස්සේ ඒ අතරදී මොනවද definition list ගැනත් මම ඔයාලට කියලා දුන්නා definition list වලට පස්සේ ඊළඟට hyperlink එකක් link එකක් add කරන්න කොහොමද කියලාත් මම කියලා දුන්නා අපි ඊළඟ දවසේදී අපි table කියන HTML tables යොදා ගන්න කොහොමද කියලා මම ඔයාලට කියලා දෙනවා එහෙනම් එකතු වුණාට ගොඩක් ස්තුතියි සුබ දවසක් ඔයගොල්ලෝ සියලු දෙනාටම